समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලී කතා ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්තුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ උතුම් ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කැප්පෙට්ටිපොළ කොස්ගහ කුඹුර දර්ශි නිවසේ පදිංචි විශ්‍රාමික සහකාර අධ්‍යාපනික අධ්‍යක්ෂිකා ඉන්ද්‍රා විල්වරාරච්චි මහත්මිය සහ පවුලේ සියලු දෙනා විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙන්නේ. කැප්පෙට්ටිපොළ කොස්ගහ කුඹුර දර්ශි නිවසේ පදිංචි විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉන්ද්‍රා විල්වරාරච්චි මහත්මියගේ සදාදරණීය ස්වාමි පුරුෂයා වූ රුක්මල් ගුණසේකර, මුතුමල් ගුණසේකර, සප්මල් ගුණසේකර යන දියණියන්ගේ සෙනෙහිබර පියාණන් වූ සුරේෂ් රංගජීව ප්‍රියන්ත යන පුතුණුවන්ගේ ආදරණීය මාමණ්ඩිය වූ මේ නම් සිහිපත් කළ අයගේ ඥාතීත්වයේ දාරණ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 4 වන රෙජිමෙන්තුවේ බලලත් නිලධාරී එක වශයෙන් සිට බොහෝ රටට දැයට කළ සේවයකින් පසු විශ්‍රාම ලැබ අවුරුදු 75ක් ආයුෂ වළඳා මීට වසරකට පෙර මිය පරලොව යන්නට යෙදුණු KNM ගුණසේකර කොස්ගහ කුඹුර මහත්මයාට මේ පුණ්‍ය කර්මයේ සත්‍යානුභාව බලයේ උතුම් නිර්වාණය පිණිස හේතු වන කුසලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ දේශනාව ඇත්තටම මේ ලෝකයේ කලකිරීම පිණිස දේශනා කරපු දේශනාවක්. මේකට එක එක්කෙනාට එක එක පරයයන් අඳාගත හැකි වුවත් ඇත්තට මේක පදනම් වෙන්නේ අපි භාවිතා කරන භෞතික සම්පත් මත නෙමෙයි. හොඳට තේරුම් ගන්න. අපි භාවිත කරන භෞතික සම්පත් මත නෙමෙයි. මේක පදනම් වෙන්නේ අපි විඳින ජීවිතේ මත නෙමෙයි. මේක පදනම් වෙන්නේ අපිට මේ ජීවිතය පිළිබඳව තියෙන අවබෝධය මත. ඒ අවබෝධය කෙනෙක්ට ළඟා කරගත හැක්කේ බුදු කෙනෙක්ගේ වචනානුරූපීව ලෝකයේ දෙස බැලීමෙන් පමණයි. බුදු කෙනෙක්ගේ වචනවලට අනුරූපීව ලෝකයේ දෙස බැලීමෙන් පමණයි ඒ සත්‍ය අපිට අවබෝධ කරගත හැක්කේ. දැන් ඒ සත්‍ය අවබෝධ කරගන්න යන අපි තේරුම් ගත යුතුයි. අන්න ඒකයි මේක ප්‍රඥාව මත පදනම් වෙච්ච ධර්මයක්. ඒකයි අච්චර මිනි මරපු අඟුලිමාල රහත් වෙන්නත් අවුරුදු 20000 ගානක් සෙල්ලකපු අය ඒරකපත්තක නාගරාජවරු වෙන්නත් හේතු වුණේ.
වන්නේ සිල් රැකලා තිරසන් ලෝකයට යනකොට මිනිමාරපු අඟුලිමාල ලැබිලා සාසනෙට රහත් වෙනවානේ. මොකද ලෝකය මත අපිට ජීවත් වෙන්න තියෙන ඒ ලෝක තියරි එක අවබෝධ කර ගැනීමයි ධර්මය. තියරි එක අවබෝධ කර ගැනීම. තියරි එක. මොකක්ද? දැන් අපි ඔක්කොම ඉපදිලා ඉන්නවා මනුස්ස ජීවිතයක. සරල කතාවක් මේ මනුස්ස ජීවිතේ ඉපදිලා ඉද්දී අද මම ඔබට කියලා දෙනවා ලස්සන කතාවක්. මේ ලෝකෙට කලකිරෙන්න නම් කලකිරීම පිණිස නිබ්බිදාය කියන සූත්‍රයෙන් මේ දේශනා මාතෘකා කළේ. ඒකාන්ත නිබ්බිදාය අනිවාර්යෙන් කලකිරෙනවා කියලා කියනවා. මේ කල්පනාව කරොත් මේ ලෝකෙට අනිවාර්යෙන් කලකිරෙනවා. ඇයි කලකිරෙන්නේ? අන්න ඒකට හේතුව අහගමු. ඇයි කලකිරෙන්නේ? ඔබත් මමත් ඉපදිලා ඉන්න මේ මනුස්ස ජීවිතේ ටික කාලෙකින් ඉවර වෙනවා. ඕකනේ ඇත්ත. එතකොට ඉවර වෙලා දැන් ඔක අපිට පේන්න තියෙන ඇත්ත හරියද? ඔය ඉවර වෙලා ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? අපිට ආපහු සංසාරයට වැටෙන්න වෙනවා. ඒ කියන්නේ ඉවර වුණාම ඉවර වෙන්නේ නැහැ මනුස්ස ජීවිතේ. ඉවරයි. එහෙම නෑ. මේ ලෝකේ සත්‍යක පැවැත්මක් තියෙන්න බෑ කොයි හැටි. ඔක්කොම ඉවරයි. එහෙම වෙන්නේ. ආයුපදිනෝ. ඒ ඉපදි මෙරි යන ගමනක් තමයි අපිට තියෙන්නේ නේ. දැන් උක ඔප්පු වෙනවනේ ඕන තරම්. ඒ කියන්නේ පුනරුත්පත්තිය ලැබලා පෙර ජීවිතය ගැන කතා කරනවා. පූර්ව භව පිළිබඳව ප්‍රකාශ කරන තමුන් ඉන්නවා. ඊට පස්සේ ওই ධානා ආදී දේවල් ලැබුවට පස්සේ චතුර්ථ ධානයෙ පළවෙනි ධානයෙ නෙමෙයි. ඒ වගේ අභිඥා උපදවාගෙන පෙර ජීවිත බැලීමේ හැකියාව තියෙනවා අවශ්‍ය නම්. පෙර ජීවිත පේනවා සමහර ඥාන වලට. ඊට පස්සේ අපිට පේනවා මිනිස්සු මැරෙනවා ආයි උපදිනවා. එම් පේනවනේ උපදිනවා ආයෙත්. ඒ ඉපදීමාදිය වෙන්නේ මේ සංසාර චක්‍රයෙන් කොහිනම් එන සත්වෙක්ද එන්නේ. නිකම්ම කොහිවත් නැති කෙනෙක් එනවා නෙමෙයි නිකම් මොකක් හරි ඇටිටියුඩ්ස් ඒගොල්ලෝ සමහර අයට පොඩි කාලෙම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. සමහර අයට පොඩි කාලෙම පරිගණක දැනුම. ඒතර අපි කියනවා සංසාරගත පුරුදු කියලානේ. කියන්නේ පෙර ජීවිතවල පුරුදු කරපුවා මේ ජීවිතේ මතුවෙලා එන්න පුළුවන්. එහෙම එන අවස්ථා තියෙනවා, ඇවිල්ලා තියෙනවා, ආපුවයි ඉන්නවා. ඔය ගවේෂණ වලට ගිහිල්ලා බලන්න රිසර්ච් තියෙනවා සමහර. එහෙම අඩුම පෙර ජීවිතේ තමන් මැරිච්ච විදිය කියලා ඒ මැරිච්ච ගෙදරට හොයාගෙන ගිය මිනිස්සු පවා ඉන්නවා ලෝකේ. අනිකට කියනවා සංසාර චක්‍රය කියලා. ඒතර මේ සංසාර චක්‍රයේ කැරකි යන අපි දුකක් විඳිනවානේ. මේ ජීවිතේ ජීවත් කරනවා කියන්නේ දුකක්. හරිද? මේකට කන්න දීලා, බොණ්ඩ දීලා, ඉන්න තැන් හදලා දීලා, සලකලා. මේ ඔක්කොම දුකක් නෙමේ ජීවිතේ. එතකොට මේකේ අවසාන කාලෙට එනකොට සිංහයෝ වගේ ඉන්න මිනිස්සුන්ට ලෙඩ වෙලා ඇඳවල් ගාන්ට වැටෙන්න වෙලා ඊයේ මම ගියා අපේ කිරියත්තා ඉන්නව බලන්න. මට කිව්වේ කවදා මේක ඉවර වෙයිද දන්නේ නැහැ. කවදා මේක ඉවර වෙයි. ඒ කියන්නේ මේ ජරාවට පත් වෙලා දැන් උපරිම කෙලවරට. දැන් මැරෙන්නත් බෑ. මැරෙන්න යන්න හරි පණ තියෙන්න එපැයි. කවදා මේ කරදරේ ඉවර වෙයිද දන්නේ නැහැ. ඔන්නෝම කිව්වා. අපිට තේරෙනවද මම මේ කියන එක? කොයි වෙලේ හරි ඉතින් මියදෙයි. ඉතින් ජරාවට පත් වෙලා අනේ පිංගුතුනි යටි බඩවල් කපලා කෑලි ඇදලා අසූචි ටික පිට වෙන්නේ නැහැ. මුත්‍රා මාර්ග වලට බට දාලා ඇස් වලින් කබ නහයෙන් හොටු කනින් කලාඳුරු කටින් කෙල මේ නව දොරෙන්ම අඩු නැතුව අසූචි වැග්ගරනවා පිංගුතුනි වයසට යනකොට. අයි නව දොරෙන්ම වැග්ගරනවා. ඇහි පටන් සියලුම සිදුරු නවයක් තියෙනවා මේක. ඒ හැම දෙයකින්ම මේ ජරාව කියන එක පත් වෙන්න පටන් ගන්නවා. ජරාවට පත් වෙන්න පටන් ගන්නවා මිනිස්සු. නිසා තරුණකම උඩ මුලා වෙලා ඉන්න එපා. තරුණකමේ ජීවත් වුණාට කමක් නැහැ හරිද? ඒක එපා කියන්නේ. තරුණකමේ ජීවත් වෙන්න බට් නමුත් තරුණකම උඩ මුලා වෙන්න එපා. ඒකයි මට කියන්න ඕනේ. ඒ තරුණකම උඩ මුලා වුණොත් වයසට යනකොට මේ දේවල් ටික විඳින්න වෙනවා කියලා දැනගෙන නොහිටියොත් අපි මේ ලෝකෙට පරාදයි. අපි මේ ලෝකෙට පරාදයි. අපි ස්වයිප් එකක් ගන්නකොට ඒක ඇදෙයිම කියලා හිතාගෙන ගන්නෑ. අපි ඇදෙයිම කියලා හිතාගෙන ගන්නෑ. ඇදිලා තිබ්බොත් කමක් නැහැ කියලා හිතාගෙන ගන්නවා.
ඔයින්ක යනකම එකක් අරගෙන බලමු කරුමිටවත් ඇදුනොත්. මනුස්ස ජීවිතයත් ස්විප් එකක් වගේ. මේක අපිට ඇදෙන්නේ නැහැ. අරක නම් ඉඳලා හිටලා හරි ඇදෙන්න පුළුවන්. මේක නම් ඉඳලා හිටලවත් ඇදෙන්නේ නැහැ. ඉඳලා හිටලවත් ඇදෙන්නේ නැහැ පින්වතුනි. ඇයි? ඉඳලා හිටලවත් ඇදෙන්නේ කොහොමද? සියලු සත්වයෝ ජරාවටපත් වෙනවනම් අන්න ඒ ස්විප් එක නම් ඇදෙනවා අපිට අනිවාර්යයෙන්. ඉඳලා හිටලා හරි ඇදෙන්නේ කොහොමද? සියලු සත්වයෝ වයසට යනවනම්, ලෙඩ වෙනවනම්. ඒක නම් ඇදෙනවා අනිවාර්යෙන් ටිකක් කල් යනකොට. කොහොමද මේ ජීවිත ස්විප් එකක් අපිට ඇදෙන්නේ? සියලු සත්වයෝ මරණයටපත් වෙනවනම්. එහෙමනේ කිව්වේනේ. මමද මරණයට යන කෙනෙක් මී කියලා කල්පනා කරගත්තොත් විතරක් ඔන්න අපිට තරුණ කමුඩ ජීවත් වෙලා බැරි කාලේ එනකොට ඒ බැරි කාලෙකදී අවබෝධයෙන් ඉඳගෙන කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම ලැබෙනවා. ඒ අතුලාන්ත හැඟීම කියන එක පිංගුතුනි පිළිකුල් නොවිච්ච හැඟීමක් විදිහට එන්න නම් ජීවිත අවබෝධය තියෙන්න ඕනේ. ඒ ජීවිත අවබෝධය ඇති කර ගැනීම පිණිස ඇත්තටම අපි මේ ලෝකෙට කලකිරෙන්න එපා එක්තරා පරයයකින්. අපි මේ ලෝකෙට කලකිරුණොත් තමයි අපිට ওই ටික තේරෙන්නේ. කලකිරිච්ච නැති කෙනා ලෝකේ ආස්වාදය හොයනවා මිසක් ආදීනවයක් තියනවා කියලා බලන්නේ නැහැ. ඒ නිසා අපි විසින් අනිවාර්යයෙන්ම ලෝකයේ ආස්වාදයේ ඉක්මවල ආදීනවේ දකින්න නම් ලෝකෙට කලකිරෙන්න ඕනේ. ඒ කලකිරීම පිණිස බුදුරණවහන්සේ කියනවා ඒකාන්ත නිබ්බිදාය පංචමේ භික්කවේ ධම්මා භාවිතා බහුලීකතා ඒකාන්ත නිබ්බිදාය. අනිවාර්යෙන් කලකිරීම පිණිස පවතිනවා. අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. නිවන දක්වාම යෙදිලා තියෙනවා. ධර්ම පහක්. කලකිරීම පිණිස වැඩි යුතු ධර්ම. මේවා. මොනවාද පහ? එකක් අසුභ සංඥාව. හොඳට තේරුම් ගන්න මේ ටික. අසුභ සංඥාව. දෙක ආහාරයේ පටික්කුල සංඥාව. ආහාරي පටික්කුල සංඥාව. තුන සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. අනිත්‍ය සංඥාව. තුන. සබ්බ සංකාරේසු සබ්බ මේක කියනවා මේ අනබිරත සංඥා. සබ්බ සංකාරේසු අනබිරත සංඥා. නොඇලීමේ සංඥාව වඩන්නවා. තමන්ගේ මරණය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඔන්න කාරණා ටික. එකක් මේ ලෝකයේ පවතින අසුභ කයවල් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. ඒක තමයි එක. දෙක ආහාරයේ පටික්කුල සංඥා. ඒ අසුභ කය පෝෂණය කරන කනකොට මිනිස්සුන්ට අමතක වෙනවා. කනකොට. එසක් කන එක ගැන මේ පෝෂණය කරන්නට යන්නේ කුණු කයක් කියන සිහිය Taman තුල තියාගන්න ඕනේ. මම මේ භාවනා ටික ගැන කියලා දෙන්න. තියාගන්න ඕනේ. දෙකයි. සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකයට නොඇලෙන්න ඕනේ. අට්ඨියති හරායති jigucchati කියලා. අට්ඨියති හරායති jigucchati. මොකද්ද මේ කියන්නේ? අට්ඨියති කියන්නේ අට්ඨෝ පීලතෝ හෝති කියලා කියනවානේ. මැඩුණා. මේ අපි මේ කයින් මැඩිලා ඉන්නේ. අට්ඨි කිව්වම ඇටකටු වලට කියන අට්ඨි නෙමෙයි. නිකන්ට යන්න. අට්ඨි නෙමෙයි. අට්ඨි අට්ඨියති හරායති jigucchati. අට්ඨියති නෙමෙයි. අට්ඨි මැඩුණා කියන අර්ථය. පෙලෙනවා කියන අර්ථය. පීලතෝ කියන්නේ පෙලෙනවා කිය මිරිකිලා ඉන්නේ පින්වතුනි. අපි මේ ලෝකෙ මිරිකිලා ඉන්නේ. අට්ඨියති. හරායති අපි මේවට ලැජ්ජ වෙන්න ඕනේ. ලැජ්ජ විය යුතු ධර්මතා ටිකක් අපි මේ අසුරු කරන්නේ. මරණයේ ස්වභාව කොටගෙන මරණයටපත් වෙන ධර්ම අපි අසුරු කරනවා. හරායති ලැජ්ජ වෙන්න.
jigucchate කියලා කියන්නේ වෙසසෙන් ස්වකීය ආත්ම භාවය පිළිකුල් කිරීම. මේ ආත්මේ පිඟුතුනි පිළිකුල් කළ යුත්තක් මිසක් නැලවිය යුත්තක් නෙමෙයි. මේ ආත්ම භාවයෙන් නැලවිය යුත්තක් නම් දකින්නේ නැහැ පිළිකුල් කළ යුත්තක් හැර. මේ ආත්ම භාවය නැලවිය යුත්තක් දකින්නේ නැහැ පිළිකළ යුත්තක් හැර. අනිච්ච සංඥාව කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මවල තියෙන අනිත්‍ය භාවය. චක්කුම් අනිච්ච, රූපං අනිච්ච, වේදනා අනිච්ච. එක්තරා ආකාරයකට මේක එක එක පරයයන් වලින් කරන මේකේ අභ්‍යන්තරායක අතන අරගෙන කරනවා චක්සුන් අනිත්තා, බාහිරේ අරගෙන කරනවා රූපං අනිච්චා කියලා. නැවත ගත්තාම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ අනිච්ච භාවයත් කල්පනා කරනවා. හැබැයි මේ මොක කල්පනා කරත් එකේ තමයි යහුවෙන්නේ. එක තමයි මේකෙදි යහුවෙන්නේ. රූපස්කන්ධයම කිව්වත් එකයි. අර එතනදී ස්කන්ධ වශයෙන් භාවනාව ගද්දි ටිකක් බැරෑරුම. ඒ කියන්නේ බරපතල පරිසරයක් වපසරියක් අපිට අහුවෙනවා. අවසානික තමයි ස්වකීය ජීවිත අවසානයේ පිළිබඳව ඇති කරගත හැකි මරණ සංඥාව පිඟුතුනි භික්ෂුවක් වුණා බලන්න ඕනේ. මේ සංඥා පහ කෙනෙක් වඩනවා නම් එයා නිබ්බිදාය පිනිස කලකිරීම පිනිස වඩන ධර්ම ඇත්තෙක් වෙයි. ඒ ඕගොල්ලෝ එහෙම මේ කලකිරීම පිනිස වඩන ධර්ම ඇති අය නෙමෙයි. කලකිරීම පිනිස වඩන ධර්ම ඇති අය වෙයි. අන්න ඒක වෙනස්. ඒ කලකිරීම පිනිස වඩන ධර්ම ඇතියෙක් විදිහට ජීවිතේ මේවා දැනන් ඉන්න ඕනේ. පින්වතුනි මේ අපරාධය ගෙවෙන්නේ මනුස්ස ජීවිතේ. අපරාධේ. මේ කලකිරීම පිණිස වැඩි හැකි ධර්මතා පහෙන් කොහොමද කලකිරෙන්නේ? කොතනද පොයින්ට් එක? මොකක්ද කලකිරෙන්නේ කියලා හොඳට ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ පස්සෙන් එන්න එපා. වැඩක් නෑ. වෙන ස්වාමීන් වහන්සේලාගේ පස්සෙන් දුවන්න එපා. වැඩක්. ඔබත් මමත් මම ජීවිතේ ජීවත් වෙන්නේ මේ ජීවිතයට සරිලන ආකාරයට විතරයි. එතනින් එහා බලාපොරොත්තුවක් මට නැහැ. මා මේ ජීවිතේ සිටිය යුතුයි පිළිවෙත් පිළිය යුතුයි කියන සංඥාවෙන් මා ජීවත් වෙනව හැර ඔබේ කාගේවත් මැත්තේ වැටෙන්නේ මතක තියාගන්න. ඕගොල්ලොත් මේ ලබන ධර්ම දාණයෙන් ධර්ම ලාභයෙන් මගේ මැත්තේ වැටෙන්නේ නැතුව එහෙම වැටෙන්න එනවා. වැටෙන්න එනකොට අතෑරියාම බැන බැන යනවා අපිටත්. සමහරු වෙන්නේ කරේ නගින්න උපාසක අම්මල එහෙම. එහෙම එනවා ආවා. අපි ඉතින් අනුකම්පාවෙන් ලං කරගත්තාම කරේ නගින්න එනකොට ආපහු අතේ දුරින් ඈත් කරාම ධර්මයේ පෙන්නලා ධර්මයේ හැසිරෙන්න අපේ පස්සෙන් නම් එල්ලෙන්න එපා කියලා. ඒගොල්ලෝ කෝල් දෙක තුනක් ගද්දි අපි ආන්සර් කරන්න නැතුව හිටියාම වැඩක් නැහැ නේ පිංගුතුනි බොරුවට නිකන්නේ. බැන යනවා. මොකද ධර්මයේ මැත්තේ නෙමෙයි එල්ලෙන්නේ පුද්ගල මැත්තේ. අන්න ඕගොල්ලෝ ඒ නිසා මේ බණ ටික අහලා පින්වතුනි කරුණාවෙන් මේ කියන මට ඕන නම් මේකට වැටක් ගහලා මේ ලංකාවේ ඉන්න දායකයෝ ටික ඔක්කොම හොඳම දායකයෝ මගේ තමයි කියලා හදාගෙන සතිපතා වැඩසටහන් කර කර පුණ්‍යානුමෝදනා කර කර රඳව ගන්න පුළුවන්. එහෙම පුළුවන්. එහෙම කරන්නේ නැත්තේ ඔබ ශාසනයට යමක් කරන එක ඔබට එවලි පුණ්‍යානුමෝදනාවක් වචනයෙන් කරා එච්චරයි ඒක ඉවරයි. හදවතට දැනෙන යමක් තිබ්බොත් ඒ දැනෙන දේ එක්ක කොයි හරි ලියන තැනක මුහුණු පොතේ හරි කොයි හරි ලියවෙනවා. ඒ හදවතට දැනෙනම තැන මිසක් කාගේවත් ලකුණු දාගන්න කරන වැඩක් නෙමෙයි. ඔයගලන්ට මම මේ කියන්නේ මැත්තේ වැටෙන්නේ නැතුව කරන්න ඕනේ මොකද? ධර්මය පිළිසරණ කරගන්න. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මය තමයි ඔබ හැසිරෙන්න ඕනේ. ධර්මය තමයි ඔබ රකින්නේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං බුදුරජාණන් වහන්සේක තැනක කියනවා පිංගතනි. මගේ සරණවත් නෙමෙයි ධර්මයම සරණ කරගන්න. ධර්මයම සරණ කරගන්න. ඇයි මේ? ධර්මය සරණ නොකර ගත්තොත් බුදු කෙනෙක්ගේ පහළවීමත් අර්ථයක් නැති වෙන නිසා. ධර්මය සරණ කරගෙන ජීවත් වෙන්න. මෙන්න මේ සංඥා අරන් වඩන්න. දැන් බලන්න අසුභ සංඥාව දුන්නේ අපි සාමාන්‍යයෙන් ජීවිතේ ජීවිතෙදි මිනිහෙක්ගේ හිත ඇඳලා ගන්න කාරණා දෙකෙන් කාන්තාවක් නම් මිනිහ කාන්තාවක්ගේ හිත ඇදලා ගන්න එකම රූපේ තමයි මේ ලෝකෙ ඉන්නේ පිරිමි රූපය.
පිරිමියෙක් නම් ඒ පිරිමියගේ හිත ඇදලා ගන්න එකම රූපය තමයි කාන්තා රූපය. කාන්තාවගේ රූපයත් පිරිමියට සැපයි, ශබ්දයත් පිරිමියට සැපයි, සුවඳත් පිරිමියට සැපයි, රසත් පිරිමියට සැපයි, ස්පර්ශයත් පිරිමියට සැපයි, කල්පනා කරත් සැපයි. පංච කාමයේම එක තැන. ඔකනේ ඇත්ත. එතකොට ඒක දැන් සීමානයනේ. දැන් බලන්න ගිහි කෙනෙක්ට ධාර්මික කාම පරිභෝගය කැපයිනේ. සමන්ගේ භාර්යාවත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒකේ පා කියලා නෑ බුදුරජාණන් වහන්සේ. එහෙම තමයි මේ ලෝකේ යන්නේ. හැබැයි අධාර්මික කාම පරිභෝගයට ගියොත් කාමයේ වර්ධව හැසිරීම වලට ගිහිල්ලා එහෙම වෙන්නේ අසුබ සංඥාව නැතිකම නිසා. හැමදාම එක එක රූප මැත්තේ වැටිලා එක රූප ගැන කල්පනා කර කාලය කණ්ඩ ගත්තොත් එයා අවිද්‍යාවෙන් ලෝකේ මුලා වෙනවා මිසක් එයාට මේ ලෝකේ ඉතින් එක කාලෙට දැන් මට මතකයි ඉස්සර කාලයක් තියෙනවා කොණ්ඩේ කොටට කපලා ඉරක් ගහනවා. ඔන්න මම පිරිවිනමයික කට් ගන්න කියන්නේ. ඒකල ඒ ඉරම අරගෙන ඇවිල්ලා ඒ ඉර දිගේම මෙතනුත් ඇහි බඹ දෙකනුත් ඉරක් ගහනවා. ඊටසේ කරාබුවක් දාලා පොඩි රවුල් කට් එකක් තියලා පේන තැනක ටැටූ එකකුත් ගහලා හොඳ බයික් එකකුත් අරගෙන පැද්දා. ඒක තමයි කට්ටිය. කාලයක් යනකොට කොණ්ඩේ වවන්න පුරුදු වෙනවා. ඒක ඔක්කොම වවනවා. දැන් කූරු කරනවා, අරව කරනවා. මේ ගැල්ලමන්ගේ කට්ස් බලන්නනේ. අනේ මේ කරන විප්‍රකාරයන පාටවල් විතරක් ඒ කොණ්ඩවල ගාන. දැන් මෙහෙම එක රූප. එතකොට ඔක්කොම එන්න කාමයේ අවිස්සන රූප එන්නේ. ඉස්සර මිනිස්සු එහෙම කාමයේ උස්සගත්තේ නෑ ගොඩක් වෙලාවට. මෙහෙමයි ලෝකයේ ඉස්සරහට යනවා. ඒක සත්‍යයක්. නමුත් ඒක ඉතින් අපිට නවත්තන්නත් බෑනේ. මිනිස්සු ටික ඒවට හුරු වෙනවා. රස්නේ කියයි, අරකයි කියයි, මේකයි කියයි, පහසුයි කියයි, ෂෝට් අඳිනවා, අරවා අඳිනවා, මේවා අඳිනවා. ඉතින් උදේ ඔයක ලෝකෙ වෙනස් වෙන වෙලාවට අපේ හිතත් අවුස්සගෙන හිටියොත් අපෙන් වැඩක් නෑනේ. අපි කල යුත්තේ වෙනස් වෙන ලෝකයේ දිහා අසුබ සංඥාව දාගෙන හිටියාම ඇත්තටම ඔබේ ඇහැයි ලෝකයේ අතරට දාගන්න අසුබය කියන කණ්ණාඩි දෙක. මොකද? අසුබය කියන කණ්ණාඩි දෙක. මෙහෙම කරලා ඔබ ලෝකයේ දිහා බලද්දී අසුබය කියන කණ්ණාඩි දෙක ත්‍රූ බලන්න, හරහා බලන්න මොනවද පේන්නේ කියලා. අනේ මේ කැංගේ ඇතුලේ මාස්ය ඇටය එහෙමනම් කලකිරෙන්නේ නැහැ පිංගුතුනි. හුදු තමන් අවබෝධ කරගන්න. මේ කය හැදී ඇත්තේ කුණු අසුචි වලින් ය කියලා. එච්චර නැත්නම් කේස්ය, ලොම්ය, දාත්‍ය, සම්ය එහෙම කිව්වට අසුබේ උපදින්නේ නැහැ. ඒක කියලා තමන් මුලින්ම කේසා ලෝමා නකා දන්තා වශයෙන් ගෙන කල්පනා කරලා තමන්ගේ කය පිළිබඳව අවබෝධය ඇති කරගෙන පිළිකුල් දේවල් වලින් හැදිච්ච පිළිකුලක් කියලා ඒ පිළිකුලෙන්ම අනිත් අයත් යුක්තයි කියලා අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. දෙපැත්තම පිළිබඳව අවබෝධයෙන් අසුබයෙන් බැලුවාට පස්සේ පිටුරු අපිට ඕනම ඊට පස්සේ අපිට සාමාන්‍ය දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් අසුබේ වැඩුවට පස්සේ අපේ හැමදෙරුනි ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඇයි බැරි? එහෙනම් අපිට මේ ලෝකේ ඉන්න බැරි වෙන්න ඕනේ. අසුබය වැඩුවට පස්සේ ලෝකේ ඉන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ බලු කෙල හොඳ නෑ කියලා බල්ලා මූණ ලෙවකද්දි නිකන් ඉන්නවනේ. බලු මයිල් නායට ගියොත් ඔක්කොම ඉවරයිනේ පෙනහළුයි අරවයි මේවයි. හැබැයි ඕගොල්ලෝ බල්ලා විඳින්නේ හොඳ නෑ කියලා දැන. පොඩි කාලේ බල්ලෙක් ගෙනල්ලා ජරා කරාම අසෝචි ඒ වුණාට අපි ඒව අස් කරන්නේ. පොඩි කාලේ බල්ලෙක් ගෙනාවම කොයි හරි යනකොට ඌ ඇඟේ වමනේ කරොත් අපි ඌව මරාගෙන කන්නේ නෑනේ අපි ඒව අස් කරන්නේ. ඒක ගැන දැනගත්තාම ජීවත් වෙන්න ලේසි. ඒකයි මට කියන්න. ඒක ගැන දැනගත්තාම ජීවත් වෙන්න ලේසි. අවබෝධයෙන් ජීවත් වෙනවා මිසක් දැන් එහෙමයි කියලා බල්ලව දකින්නට ආපෝ මූ වමනේ දානවා කියන්නේ වමනේ දාපු වෙලාවට අස් කරා නිත් වෙලාවට හිටියා. ඒ වගේ එදිනෙදා ජීවිතයට මේක බලපාන්නේ. හැබැයි ඔබට අවබෝධයක් තියෙනවා මේ ලෝකයේ ඇදලා තියෙන මේ වගේ කියලා. ඒ නිසා ඔබ තව දුරටත් කයවල් පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. තව දුරටත් ඔබ ඔබේ කය පිළිබඳව මානින් උදම් වෙන්නෙත් නෑ. ඔබ ඔබේ කය පිළිබඳව සාරවත් ලෙස හිතලා මුලා වෙන්නෙත් නෑ. ඒ කයට යට වෙන්නෙත් නෑ. අන් අයගේ කයවල් දැකලා ඒ කයවල් වලට මුලා වෙන්නෙත් නෑ. ඒ කයවල් ගැන ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙති කරගන්නෙත් නෑ. හේතුව ඊළඟට ඊළඟ සංඥාව දුන්නා.
ආහාරයේ පටික්කුල සංඥාව. ඒ ගැන අවධානය දීලා ඒ සිහිය තමන්ගේ හිත තුළ හදාගන්න තමන් අසුබ භාවනාව කරන්න ඕනේ. ඊළඟට බලන්න ආහාරයේ පටික්කුල සංඥාව. ඊළඟට ඇයි තමන්ගේ කය දැන් මේ අසුබ කය මදිවට දැන් මේ කුණු කය පෝෂණය කරන්න ආහාර පටික්කුල සංඥාව කියලා කියන පිටුනේ කෙටිම මේ කන වේලාවට ප්‍රත්‍යක්ෂා කරන එකට විතරක් නෙමෙයි. මම ওই ගැන කලින් බණ කියලා තියෙනවා. නමුත් මම මේ වෙලාවට අනුරූපීව චුට්ටක් කියන්න මතක් කරලා දෙන්නම්. මේ ඕකේ කියන්නේ දැන් අපි උදේට කණ්ඩ වැඩට යනකොටත් ඒකත් ආහාර ඇයි මම මේ යන්නේ ආහාර හොයන්නනේ. මේ කුණු ආහාරයක් නිසා කාලා පැය 4න් දිරවන සහ මේ කුණු කයක් පෝෂණය කරන මට සිද්ධ වෙලා නේද? මට සිද්ධ වෙලා තියෙනවා නේද? උදේ ඉඳන් හවස වෙනකම් වැඩ කරන්නේ. මේකට කන්න දෙන්න. අන්න ආහාරේ පටික්කුල. එතකොට මේ ආහාරේන මල පෙරේත කම එකක් නෑ. සමහරුන්ට එහෙම ගානක් නෑ පිටුනේ. ඒක අර ආසාවටත් වඩා මල පෙරේත කමයි කියලා අපි කියන්නේ. එන් ලෙවල් එකක් නෑ. සීමාවක් නෑ. කෑම කිව්වාම ඉවක් බවක් නෑ. කනවා. එහෙම කන්නේ මිනිස්සු නම. අපිට ඒ කාලේ පොඩි කාලේ කියලා තියෙනවනේ තැනකට ගියාම බිස්කට් පහක් තියලා පීරේසි ඇල්ලුවෝ 2ක් 3ක් කාලේ එකක් දෙකක් ඉතුරු කරලා ඉන්න කියලා. දැන් ඒකවත් නැත්තම් සාසනේදී. ඒ දැන් මේකෙත් හම්බ වෙනවා පැණි රසයි අරවයි මේවයි. ඒකද ඉස්සර මට මතකයි අපි ස්වාමීන් වහන්සේලා කීප නමක් හිටියා. ආරණ්‍යට දානියනකොට ඉස්සරහා යන ස්වාමීන් වහන්සේ සිහියෙන් යන්නේ පිටිපස්සෙම ඉන්න ආමඳුරවන්ටත් සම්බෝල ඉතුරු කරන්න ඕනේ කියලා. එහෙම සිහියක් අපිට තිබ්බා. මට බඩගිනි මම මේ රැය ඉඳන් ආවා කියලා මුළු සම්බෝලකම බෙදාගෙන කෑවේ නෑ කවදාවත්. හරි. පොඩි අයට තියලා අපි සමහරකට දෙන්නෙක් වෙන සම්බෝලක අපි 5 දෙනෙක් කාලත් ඉතුරු වෙනවා. හේතුව අපි හැමෝම අන්තිමට පොඩි හාමුදුරුවෝ ගද්දිත් සම්බෝලක ගන්නේ ලොකු හාමුදුරුවන්ට ආපහු උමනා වුණොත් ගන්න ටිකක් තියන්න ඕනේ කියලා. එහෙම අපි ඉඳලා තියෙනවා. අපි එහෙම කතා වෙලා තියෙනවා. ඒව මේ හිතලා කරන්න ඕනි වැඩ. හොඳට තමන් අර පරිස්සමෙන් ජීවිතේ ජීවත් වෙලා ඔය කන්න ලැබෙනවා කියලා නාස්ති කරන්න හොඳ නෑ මිනිස්සු. සමහරව ඉන්නෝ දැන් ඔය ඉස්සර බාන අපේ අම්මලා බිස්කට් එකක් කැඩුවාම ඒකට හුලන් ටිකක් වදින්න දෙන්නේ නෑ. කායි ගැටයක් ගාලා දැන් ඉන්න කෑල්ල වහිනේ. බිස්කට් එකක් කැඩුවා දෙකක් කෑවා ඉතුරු එක නිකන් සින්කෙක උඩ මහා පණුව වගේ ජීවත් වෙන්න පින්වතුනි. පණුව වගේ ජීවත් වෙන්න කොහොම ජීවත් වෙනවද දන්නේ ගිරම්පසයක්වත් වල්දන්න හිතෙන්නේ නැහැ දැන් මෙතන. එයි එහෙම අර ආහාරේ හොද්දට තේරුම් ගන්න මම මේ අපි මේ කුණු ආහාර ටිකක් ඒ ආහාරයට තියෙන තෘෂ්ණාව අතෑරියාම මේක ගාණක් නෑ. නැත්නම් උදේම නැකටලා කන්න ඕනි දවල්ටත් කන්න ඕනි එහෙම එකක් නැහැ. බඩගිනි හැදුනහම වළඳනවා. ඒක හරි ලස්සනයි. ඒකයි. ඒක හරි පිළිවෙලයි. ඒක හරි සුන්දරයි. එතන තියෙනවා පින්තුනි අපි නොහිතන ලස්සනක්. ඒ නිසා මේ කය පවත්ව ගන්න කනවා මිසක් ඉවක් බවක් නැතුව කන්න පුරුදු වෙන්න එපා. ඉවක් බවක් නැතුව කන්න පුරුදු වුණොත් ඒක ලොකු අපරාධයක්. හරි. ඊළඟට කනකොට බලන්න කනකොටත් අපි පොඩි ප්‍රත්‍යවේක්ෂාවක් කරනවා. ඒ කියන්නේ මේ කය පිළිබඳව කලකිරීම ඇති කරගන්නේ මේ කරයි. අතින් ඇල්ලුවට පස්සේ මේ කෑමක ජරාභාවයට පත් වෙලා කටට යනවා. දැන් බලන්න බත් කටක් කටට දාගෙන හපන්න එපා. නිකන් කටට දාන් ආයි අතට ගන්න එහෙම කරලා කෙල කවලම් වෙලා බලු කුණ වගේ එන්නේ පින්වතුනි නිකන් කන්න එපා. ඕක හැපුණට පස්සේ අයියෝ දැන් සමහරුන්ට වමන යනවා. හරි. මට දැන් ඔය අපි අසනීපෙලා වමන යනකොට මට හිතෙනවා අර බ්ලෙන්ඩ් වෙලා වතුර වගේ කෙරහත් එක්කනේ ඉවරෙකුත් නැහනේ හොස් එක කැරියා වගේ එනවා. කැරට් කෑලි අයියෝ මේ කය නම් මහා දෙනේජ් වලක් වගේ. ඇත්තමයි. ඕගොල්ලෝ මේ ලෝකෙ මිනිස්සු ඇවිදිනකොට හිතන්න කෑම උදේ පුරවගත්තු ඩෙනේජ් වල ටිකක් ඇවිදිනවා කියලා. කුණු ලොරි තනි කර යන්නේ පාර යන්නේ කුණු ලොරි. කුණු වෙච්ච වම්බටුයි කාලා බත් හෙල්ලි යනවද මෙහෙම බඩේ. මෙහෙම පාර දිහා බැලුවම අපිට තේරෙන්න ඕනේ කුණු ලොරි මොනවද ඇතුලේ තියෙන කුණු.
ඕ අසුචි බවට පත් වෙලා ආයිත් පිට වෙලා යනවා. බලන්නේ මොන අපරාධයක්ද මේ උඩින් කනවා ආපහු යනවා. කනවා ආපහු අසුචි වෙනවා. කනවා අසුචි වෙනවා. ඔක තමයි ජීවිතේ හැටි. ජීවිතේ හැටි. ආහාරේ පටික්කුල සංඥා වඩන්නේ. එතකොට මේ ජීවිතේට තියෙන ඇල්ම ආසාව නැති වෙනවා, කලකිරෙනවා. නිබ්බිදාව කියන එක ඇති වෙනවා. වඩන්න ඕනේ. ඉගෙන මම මේ ඔක්කොම අසුභ භාවනාවට කමටහන් දීලා තියෙනවා. ආහාරේ පටික්කුල සංඥාවට කමටහන් දීලා බලන්න මොනවද දීලා නැත්තේ කියලා. දීලා තියෙනවා. ඉමින් සැරේ ওই පරණ බණ ටිකක් හොයාගන්න. YouTube එකේ බණ තියෙනවා. හොයාගෙන බලන්න. තේරෙනවද මේ ප්‍රමෝට් කරනවා නෙමෙයි. අපි මේ බණ ටික කියලා ඒවට දාලා තියෙන ඔබට අහන්න. ඒක නිසා අහන්න. භාවනා අසුභ භාවනාව. ආහාරයේ පටික්කුල සංඥා මේ ඔක්කොම කියලා තියෙන්නේ මුල ඉඳන් අංගලේ ඉඳන් කිලෝමීටරයට වෙනකන් කියලා තියෙන්නේ. කිසිම දෙයක් අත නැහැ. ඊළඟට සබ්බ ලෝකේ අනබිරත සංඥා මේවා ඉස්සර හිච්ච භාවනා නෙමෙයි. ඇත්තටම අපිට මේවා ඇහුනෙත් නැහැ. මොකද්ද මේ සබ්බ ලෝකේ අනබිරත සංඥා? අපි ගිරිමානන්ද සූත්‍රයේ ඔහි ගිරව් පැංච වගේ කියෝගෙන යනවා. කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. භාවනාව කරලා කරන්න. ඒ භාවනාව තියෙන වචන තුනක්. අට්ඨියති, හරායති, jigucchati. අට්ඨියති, හරායති, jigucchati. අට්ඨියති කියලා කියන්නේ අට්ඨෝ පීලතෝ හෝති. මැඩෙනවා. අපි මේ සංස්කාරයන්ගෙන් මේ ලෝකෙන් මැඩෙනවා. අපි අපේ කයින් මැඩෙනවා. අපි බාහිරව ලං කරගෙන තියෙන කයවල් වලින් මැඩෙනවා. අපි දේශ ගුණෙන් මැඩෙනවා. අපි වතුරෙන් මැඩෙනවා. අපි කෑම වලින් මැඩෙනවා. අපි කරන්ට් එකෙන් මැඩෙනවා. අපි හැම තැනින්ම මැඩෙනවා. අට්ඨියති. මේ ජීවිතය කියන්නේ පිටුනේ මැඩෙන එක. සමහරු මට කතා කරනවා ජීවිතේ ප්‍රශ්න කියන්න. මට කල්පනා වෙනවා දෙයියනේ. මේක ජීවිතේ හැටිනේ. එතකොට ඔබ ඒක තේරුම් ගැනීම විනා ජීවිතේ ප්‍රශ්න වලට උත්තර නැහැ. කමක් නැහැ මට කතා කරන්න. මම හැම එකටම කතා කරනවා. ප්‍රශ්න තමයි සංසාර ප්‍රශ්නය. අන්න ඒක ප්‍රශ්නයක්. මේවා මේ ජීවිතේ. ඒවා ප්‍රශ්න නෙමෙයි. ළඟ ඉන්නවා තරහ වෙනවා යනවා හොඳ කියනවා බයිනවා වැරදි කියනවා ඒවා ජීවිතේ. ඒවා ප්‍රශ්න නෙමෙයි. කවුද ඒවට ප්‍රශ්න කියලා ටයිටල් එක දෙන්නේ? අපිට ඒක ලේසියෙන් මයින් කරන්න පුළුවන්. අට්ඨියති, හරායති, jigucchati. අට්ඨියති කියන්නේ අපිව මඩිනවා මේවා. හරායති කියලා කියන්නේ අපි ඒ නිසා මේවට ලැජ්ජ වෙන්න ඕනේ. අපි මේවට ආදරය කරන්නේ මේවට ලැජ්ජ වෙන්න මේ වගේ. jigucchati කියලා කියන්නේ මේ ආත්ම මම මේ ජීවත් වෙන නිසානේ මේ ඔක්කොම ප්‍රශ්න. එහෙනම් මොකද කරන්නේ? මැරෙන්නේ. නෑ සංසාරේ ජීවත් වෙන නිසා. මැරුණාම ආයි දෙයියනේ සසරකට යන්නේ. මා විසින් කළ යුත්තේ මේ ආත්ම භාව තෘෂ්ණාව දුරු කරමින් නැවත නූපදීමක් ගැන තියෙන විමෝක්ෂය වෙච්ච නිර්වාණය පිළිබඳව කල්පනා කිරීමයි. එතන අපිට නිවන අහුවෙනවා. ඒකට මම කැමතියි. හරිද මං කියලා තේරෙනවද? පිටුතුනි ඔන්න සබ්බ ලෝක අනිබිරත සංඥා කමඨහන දීලා තියෙනවා. ඊළඟට අනිත්‍ය සංඥා කමඨහන දීලා තියෙනවා. මේ ලෝකේ පවතින අනිත්‍ය භාවය පිළිබඳව කල්පනා කරන්න. මේ පහම වඩන්න. එකක් නෙමෙයි මේ පහ වැඩිම ඇතුලේ තමයි මේ කලකිරීම ඇති වෙන්නේ. එකක් දෙකක් වැඩුවමත් කලකිරනවා. නමුත් මේ පහම වැඩුවොත් රින්ගන්න තැනක් නෑ. රින්ගිලි නැත. කොයි රින්ගන්න? මේ භාවනා පහම එක බල්ක් එකකට දාලා මේක ගෲප් එකකට දාලා දෙන්නේ. ඇයි දෙයනේ මේ ඔක්කොම ප්‍රශ්න මැදිහට සියලු සංස්කාරය අනිත්‍යයි කියලා කල්පනා වුණා. රූප ධර්මතා දිරනවන. ශබ්ද වේදනා දිරනවන, සංඥා දිරනවන, සංකාර නැති වෙනවනම් විඥාන පරම්පරාව නිරුද්ධයි නම් යමක් අනිත්‍ය දෙකේ ආශාව දුරු වෙනවා, දුරු කරන්න ඕනේ. ඉවරයි කතාව. ඔන්න කලකිරීම ඇති වෙනවා. අවසානික තමයි භයානකම එක පින්වතුනි මොකක්ද? මේ ඔක්කොමත් හරි අපිට මේ දුක්ඛිත භයානක ලෝකේ දාලා දවසක මැරෙන්න වෙනවා. ඒ නිසා ජීවත් වෙලා ඉන්නකම් මේ දිරණ කුණු වෙන මැරෙන ජරාවටපත් වෙන ජරාපත් වෙන කයක් පෝෂණය කර ජීවිතයක් පෝෂණය කර මෙවැනි ජීවිත ලැබීමේ අපේක්ෂාවෙන් නම් මං කාලය ගත කරන්නේ. ඔබ පින්වතුනි මහා අඥානිය මේ ශාසනීය ප්‍රතිඵල නෙලා නොගත් අය.
නෙලා ගන්නට බැරි අය නෙලා ගැනීමට නොහැකි අය තමයි ওই පිංගුතුල්ලා. ඒ නිසා ජීවිතේ හොඳට මේ කියන අර්ථ තේරුම් අරගෙන මේ භාවනා පහ මං හිතන්නේ ඉතින් මේ ඔබට වඩන්න වෙලාවක් ඇති කියලා. අතර මේක අහලා දැන් මොකද කිව්වේ මේ සංඥා භාවිතා බහුලීකත. භාවිත බහුලීකృత කරොත් නිකන් ඇහුවට විතරක් මදි. මේක නිකන් ඇහුවට විතරක් මදි. භාවිත කළොත් බහුලීකృత කරොත් නැවත නැවත උපයෝගී කරගත්තොත් උදව් කරගත්තොත් උපකාර කරගත්තොත් ලෝකයේ අපිට නිතරම තියෙන නිච්ච සංඥාවට වඩා අනිච්ච සංඥාව අපේ හිත තුළ බලවත් වෙන ආකාරයට කල්පනා කළොත් ලෝකයේ පවතින සැප සංඥාවට එහයින් ඇවිල්ලා දුක්ඛ සංඥාව නිතර වැටෙන ආකාරයට කල්පනාවක් ඇති කරගත්තොත් පිටුතුනි ඔබට විශාල ගමනක් අවබෝධයක් දක්වා යන්නට ඒක උපකාරී වෙනවා. ඒ නිසා ඒ බව මතක් කරමින් ධර්ම දේශනාව මෙතනින් එහාට සිද්ධ කරන්නේ එකම අවසාන මේ සාරාංශගත කිරීමක් කරන මේ භාවනා පහ වඩන්න. වේලාව හොයාගෙන යන්නේන ගමන් පිංගතුණි කල්පනාවේ හිර වෙන්නකෝ. අන්න ඒකයි වතා. මේ කල්පනාවේ හිර වෙන්න. මේ කල්පනාවල හිර වෙන්න. නිකන් ඔය මනෝ ලෝකවල හිර වෙන්න එපා. මේ උතුම් කල්පනාවල හිර වෙන්න. මේ උතුම් කල්පනාවල හිරවීම තුළ ඔබට දැන් ඇත්තටම හිතන්නකො මට වැඩක් නැත්තම් මම කරන්න ඕනේ පැත්තකට වෙලා මේක කල්පනා කරන එක නේ. ඒක කාටත් කරදර නිහඬ චරිතයක්. ලස්සන චසංග දැන් මිනිස්සු ගෑනු ළමයි කටවල් ඇරියාම සක අයියෝ. ඒවත් ඉතින් කලකිරෙන හේද ඒක නේ සිද්ධාර්ථ කුමාරයා මරගරමුම් දැකලා මොකද්ද අර නටනට හිටියුන්ගේ විකාර දැකලා නේ ගියේ මාලිගාවත් හැරලා දාලානේ රේ. අර ඔක්කොම මදිවට මේවත් දැන් මිනිස්සු කරන්නේ මොකද මා හයියෙන් hina වෙවි පොළොවලට සමහර ගෑල්ලම hina වෙනවා මා පොළොවට තට්ටු කරලා බිම පෙරලිලා කඳුළු වක් කරගෙන එහෙම කැතයි ගෑල්ලමෙට එක සුදුසු නේ පිටිමලමෙට සුදුසුයිද කියලා රට ගානක් නැහැ ඒක ඊට වඩා සංවරකමක් තියෙනවා මේ වගේ අනවශ්‍ය තැන්වල හිර වෙන්නේ නැතුව මේවා අනවශ්‍ය තැන්නේ හිර වෙන්නේ නැතුව අවශ්‍ය තැන හිරවීම කියන අවශ්‍ය තැන හිරවීම අවශ්‍ය තැන හිර වුණොත් ඔබට සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔබට හැමතිස්සෙම කියන ආර්ය නිහඬ භාවයට යන්න. මෙන්න ආර්ය නිහඬ භාවයට උපකාර වන භාවනා කර්මස්ථාන. අනාර්ය නිහඬ භාවය නෙමෙයි අරියෝවා තුන්නී භාවෝ ආරි තෘෂ්ණිම් භාවය යනු නිහඬව ධර්මතා පිළිබඳව කල්පනා කිරීමයි. නිහඬව ධර්මතා පිළිබඳව කල්පනා කිරීම. කතා කළ යුතු තැන කතා කරලා සිනා විය යුතු තැන සිනා වෙලා හැකි සෑම අවස්ථාවක්ම Tamanට මේ මානසිකාරයේ පිනිස හිත යොදව ගන්න පුළුවන් නම් ඔබට මේ ලෝකෙ දිරන්න පුළුවන්කම තියෙනවා. ඒ බව මතක් කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මිය සුවසේම අවබෝධ කරගන්නට මේ කුසල් හේතු පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ. කැප්පෙටිපොළ කොස්ගහ කුඹර දර්ශී නිවසේ පදිංචි විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකා ඉන්ද්‍රා විල්වනාරච්චි මහත්මිය සහ පවුලේ සියලු දෙනා විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා. කැප්පෙටිපොළ කොස්ගහ කුඹර දර්ශී නිවසේ පදිංචි විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකා ඉන්ද්‍රා විල්වනාරච්චි මහත්මියගේ සදාදරණීය ස්වාමිපුරුෂයා වූ රුක්මල් ගුණසේකර, මුතුමල් ගුණසේකර, සපුමල් ගුණසේකර යන දියණියන්ගේ සෙනෙහබර පියාණන් වූ සුරේෂ් රංගජීව ප්‍රියන්ත යන පුතුන්ගේ ආදරණීය මාමණ්ඩිය වූ රිවින්දි මලිත්මා දියණියගේ ආදරණීය සීයා වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 4 වන රෙජිමෙන්තුවේ බල්ලත් නිලධාරී එක වශයෙන් ලක්දිවට කළ විශිෂ්ට සේවයකින් පසු විශ්‍රාම ලැබ අවුරුදු 75ක් ආයු වළඳලා මීට වසරකට පෙර එනම් 2020 නොවැම්බර් මාස 5 වන දින මෙලොවින් සමුගත් KNM ගුණසේකර කොස්ගහ කුඹර මහත්මයාට
මේ පුණ්‍ය කර්මයේ සත්‍ය අනුභව බලයෙන් එතුමන්ගේ සංසාර ගමන කෙටි වී සැපසහිත ප්‍රතිපදාවකින් නික්මන් භවයකම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කළා තියෙනවා. තවද 2021 ජූනි මාස 20 වන දින මෙලොව හැරගිය ඉහත නම් සඳහන් දියණියන්ගේ සදාදරණීය ලොකු බාප්පා වූ KNM අප්පුහාමි කොස්ගහ කුඹර මහත්මයාට මීට වසර 4කට පෙර මෙලොව හැරගිය නැන්දනිය වූ KNM බණ්ඩාරමණිකේ කොස්ගහ කුඹර මහත්මියට සහ මීට වසර 20කට ඉහත මෙලොව හැරගිය වසන්ත කොස්ගහ කුඹර තරුණ මහත්මයාට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔවුන්ගේ සංසාර ගමනත් කෙටි වී නිර්වාණ අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම දෙපාර්ශ්වය මිය පරලව යන්නට යෙදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ උතුම් ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන්ව භවගාමී ජීවිතයේ සුවපත් වේවා සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන් මෙපින් බලයෙන් නිරෝගී සම්පත් ලැබ වහවහ ධර්මයේ හැසිරීමට ප්‍රඥාව සහ වීර්යය ලැබේවා දායකත්වයේ දරුව අයගේ සංසාර ජීවිතය එදා සිට මෙදා දක්වා ළඟ සිටිය සැමටම ජීවිතයක ආදුන් කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේලාටත් පින්කම අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටදැය වෙනුවෙන් තම ජීවිත පිදූ සියලු රණවිරුවන්ට මේ අග්‍ර පින්කම අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ගෞරවනීය ධර්ම දේශකයන්න් වහන්සේ කල්යාණ මිත්‍ර අවසරයි වන්දනීය පූජනීය කිරුළපන්න ධම්මවිජය සාමිවහන්සේට මේ උතුම් ධර්ම දානමේ කුසල ශක්තිය උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස පතන බෝධියකට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි අද දවසේ මේ රස කර ගන්නට යෙදුණු මහානීය කුසල කර්මය පින්තුන් ප්‍රාර්ථනා කරලා තිබ්බ තමන්ගේ නමින් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් වීමට මේ කුසල් හේතු වේවා කියලා. ඇත්තටම කෙනෙක්ට මේ පුණ්‍යානුමෝදනාව දැක්කහම සහ මේ පින්තුන් කරන පින්කම් දිහා බැලුවහම අපිට කල්පනා වෙච්ච දෙයක් මේ මනුෂ්‍ය ජීවිතය හරීම අස්තීර භාවයේ වටහා ගන්න මිනිස්සු කුසල කර්ම වලට ජීවිතය යොමු කර ගන්නවා. හරි හොඳ ප්‍රවණතාවයක්. අපි වුණත් හැමදේම කියන කතාවක් අපි මේ ජීවිතේ ජීවත් වුණාට අපිට මේ ලෝකේ දාලා යන්න වෙනවා. ඒකයි ඇත්ත. අපි ඇත්තට මුණ දෙමු කියන කතාවෙනේ අපි ඉන්නේ. ඒ නිසා සියලුම දාන පරදවල සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන නිසා පින්තුන් හරි වාසනාවන්තයි. මේ ස්වකීය ඥාතියෙක් මිය පරලෝකයේ වෙලාවට මේක අබුද්ධෝත්පාද කාලයක් වුණා නම් අපිට ආසට ඇඟිලි දික් කර කර යන්න තමයි ඉන්න වෙන්නේ. දැන් එහෙම නෑ. එකක් මේ බණපදය පළවෙනි මේක ලොකුම බෙනිෆිට් එක තියෙන්නේ මියගිය ඥාතියර නෙමෙයි ඔබට. එයාට මේ පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් එයා මේ පින් ගනි. හැබැයි බලන්න මේකෙන් වෙන ලාභය ඕගොල්ලන්ගේ පවුල මේක කියවනවා නම් මුළු පවුලම බනහනවනේ. අපේ සීයාගේ බන අපේ ඥාතියාගේ බන කියන මුළු පවුලම බන මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය බෙදිලා යෙදිලා තියෙන හැටි. අස ඒක හරි වටිනවා. ඒ අවබෝධය හිතේ තියාගෙන ජීවත් වීම තාම වටින කාරණාවක්. ඒ නිසා අද දවසේ මේ ධර්ම දානමය කුසල කර්මයක් කරලා මහානීය කුසල කර්මයක් සාරාණීය කුසල කර්මයක් නැවත සිහි කළ යුතු කුසල කර්මයක් සංසාර ජීවිතයේ සුව එළවන කුසල කර්මයක් සංසාර ජීවිතයේ ප්‍රඥාව එළවන කුසල කර්මයක් සතර අපායන් මිදෙන්නට හේතු වෙන කුසල කර්මයක් ශ්‍රද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන පංචේන්ද්‍රිය ධර්මයන් වැඩිම පිණිස හේතු වෙන ධර්මයක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිම පිණිස හේතු වෙන ධර්මයක් වීරිය ඇතිවීම පිණිස හේතු වෙන ධර්මයක් කල්යාණ මිත්‍ර සේවනීය පිණිස හේතු වෙන ධර්මයක් සද්ධර්ම ශ්‍රවණීය පිණිස හේතු වෙන ධර්මයක් බුදු කෙනෙක් පාමුල බණපදයක් අහන්නට හේතු වෙන ධර්මයක් කවදා හරි දවසක සංසාර ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන ගෝරතර සසරේ භයානකම දැන කියාගෙන මේ ගෝරතර සසරෙන් මිදෙන්නට හේතු වෙන ධර්මයක් නිසා සතුටු සිතින් පින් අනුමෝදන් වෙන්න ඥාන වශයෙන් වර්ධනය වෙන්න මේගේ ඥාතීන් පින් බලාගෙන ඉන්නවා නම් මේ පින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා ඉක්මන් භවයක තුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන තුම් නිවනින් දිවෙත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරපු පින්තුන් සියලු දෙනාට ආශිර්වාද කරනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා ශාසනය තුලම තවත් සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා පතන බෝධියක් විත්නම් පතන බෝධියෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසීම අවබෝධ කරගෙන ඔබ අප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසීම අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වේවා පාරමී වේවා පාරමී ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වේර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන සීල අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කරගෙන
දෙව්ලොව සැනසෙත්වා, බඹුන්ද බඹලොව සැනසෙත්වා, උතුම් නිවනින් නිවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු ධර්ම දේශනාව අවසන් කරන්නට. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිබ්බානං